හැමෝටම ආයුබෝවන් කියලා පාඩම පටන් ගමු. විදුලිය ගැන දැන් මේ 8 දිත් අපි කතා කරා. ඊට කලින් 7 දිත් කතා කරලා තියෙනවා. දැන් විද්‍යුතය නැත්තම් විදුලිය සාමාන්‍යයෙන් ශක්තියක් විදියටත් ඉගෙනගෙන තියෙනවා. විවිධ ශක්ති වර්ග ගැන කියනකොට විද්‍යුත් ශක්තිය කියලා ඉගෙනගෙන තියෙනවා. එතන මේ විදුලිය අපි ගන්න මේකුත් ක්‍රම 7 පාඩමකදී ඉගෙන ගත්තා. වියලි කෝෂ වලින් විදුලිය ගන්නවා. මෝටර රථ බැටරි සූර්ය කෝෂ ජෙනරේටර් ඒ වගේම ඔය ඩයිනමෝ මේ වගේ දේවල් විදුලිය ලබා ගන්න ප්‍රභව විදියට සලකනවා. දැන් මේ පාඩමේ අපි විදුලියත් එක්ක මේ යම් ප්‍රයෝජන ගනිද්දී මේ විදුලි උපකරණ සම්බන්ධ කිරීම සිද්ධ කරන විදිහ තමයි වැඩිපුර කතා කරන්නේ. දැන් විදුලිය තමයි විදුලිය කියන්නේ ශක්තියක් කියවනේ. දැන් විදුලි ධාරාවක් කියන්නේ මොකද්ද? නැත්නම් විද්‍යුත් ධාරාවක් කියන්නේ මොකද්ද? මේ විද්‍යුත් ධාරාවක් විදිහට විද්‍යාවේදී හඳුන්වන්නේ යම්කිසි සංවෘත පරිපථයක් තුළින් විද්‍යුත් ආරෝපණ ගමන් කිරීමක්. නැත්නම් ගලා යාමක්. දැන් ඊළඟට තව ප්‍රශ්නයක් එනවා. පරිපථයක් කියන්නේ මොකද්ද? පරිපථය කියන සිංහල වචනේ එච්චර සමහරවිට පාවිච්චි නොවුනට ඔයගොල්ලෝ සර්කිට් එක කියන වචනේ අහලා තියෙනවා. මේ සර්කිට් එක කියන වචනේ සිංහල වචනේ තමයි පරිපථය කියන්නේ. පරිපථය කියලා අදහස් කරන්නේ විදුලිය ගලා යාමට පුළුවන් විදිහට සකස් කරපු ගමන් මාර්ගයක්. ඒතර මේකට විද්‍යුත් උපකරණ සන්නායක සම්බන්ධ කරලා තියෙනවා. විද්‍යුත් ප්‍රභවයකින් විදුලිය දෙනවා. විවිධ විදුලි උපකරණ සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. සන්නායක වලින් ඒවා එකිනෙක සම්බන්ධ කරනවා. එතකොට විදුලිය ගමන් කරන්න පුළුවන් ගමන් මාර්ගයක් තමයි මේ පරිපථයක් විදිහට අදහස් කරන්නේ. එතකොට දැන් විදුලි ධාරාව කියන එක හඳුන්වනකොට අපි කියන්නේ සංවෘත පරිපථයක් තුළින් විද්‍යුත් ආරෝපණ ගලා යාමක් කියලා. සංවෘත පරිපථයක් කියන්නේ බාධාවකින් තොරව දිගටම විදුලිය ගමන් කරන්න පුළුවන් ගමන් මාර්ගයක්. දැන් ස්විච් එකක් තියෙනවා නම් ඒ ස්විච් එක ඔන් කරපු විදුලි පරිපථයක්. හරි. ටියුට් එකේ පළවෙනි පිටුව පෙරලන්න. මුලින්ම තියෙනවා විද්‍යුතේ හෙවත් විදුලිය ලෙස හඳුන්වන්නේ ශක්තියක කියලා. එතකොට මේ නොයෙකුත් ප්‍රයෝජන ලබා ගැනීමට විදුලිය යොදා ගන්නවා කියනවා. අපි ඒක දන්න දෙයක්. අපි ගෙදරදී නොයෙකුත් ප්‍රයෝජන ලබා ගන්න විද්‍යුතය පාවිච්චියට ගන්නවා. ඔය ගැන 7 දී පාඩමක ඉගෙනගෙනක් තියෙනවා. හරි, දැන් අපි මෙතන බලමු ඊට පස්සේ තියෙනවා විද්‍යුත් ධාරාවක් යනු කියලා. හරි, විද්‍යුත් ධාරාවක් කියන්නේ මොකක්ද කියන එක තමයි මම අර කලින් පොඩ්ඩක් පැහැදිලි කරේ. ඒතර මේ කොටුව ඇතුලේ නිවැරදිව ලියමු විද්‍යුත් ධාරාවක් කියන්නේ මොකක්ද කියන එක. එතන ලියන්න විද්‍යුත් ධාරාව හඳුන්වලා සංවෘත පරිපථයක් තුළින් සංවෘත පරිපථයක් තුළින් විද්‍යුත් ආරෝපණ ගලා යාම වේ. ඒතර විද්‍යුත් ධාරාවක් කියලා හඳුන්වන්නේ
සංවෘත පරිපථයක් තුළින් විද්‍යුත් ආරෝපණ ගලා යාම වේ. හරි. එතකොට මෙතන කියවුණා වචනයක් පරිපථයක් කියලා. ඒතර මම කියව පරිපථයක් කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හඳුන්වන සර්කිට් එකක් කියන වචනේ. ඒතර මේ සර්කිට් එකක් නැත්නම් පරිපථයක් ඒක අපි විස්තර කරනවා නම් කියන්න පුළුවන් අර විදුලිය ගලාගෙන යන්න පුළුවන් විදිහට හදපු සන්නායක විදුලි උපකරණ සම්බන්ධ කරපු ගමන් මාර්ගයක් කියලා. විද්‍යුත් පරිපථයක් යනු කියන එකේ ලියමු විදුලිය ගලා යාමට සකස් කළ විදුලිය ගලා යාමට සකස් කළ විදුලි උපකරණ සන්නායක විදුලි උපකරණ සන්නායක විදුලි උපකරණ කියලා කමාවක් දාන්න විදුලි උපකරණ සන්නායක සම්බන්ධ වූ ගමන් මාර්ගයක් වේ. විදුලි උපකරණ සන්නායක සම්බන්ධ වූ ගමන් මාර්ගයක් වේ. හරි දැන් මේ වගේ බල්බ් එකක් තියෙනවා නම් දැන් මේක විදුලි උපකරණයක්. මේක හරහා විදුලිය යවන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා සන්නායක වලින් මේක සම්බන්ධ කරලා කම්බි වලින් සම්බන්ධ කරලා මේකට විදුලි සැපයුමක් දෙන්න. මේ විදුලි සැපයුමක් ලබා දුන්නාම කොහොමද අපි විදුලි සැපයුමක් මේකට ලබා දෙන්නේ? බැටරි කෑල්ලක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒක එතකොට විද්‍යුත් ප්‍රභාවයක් කියනවා. මේ විදිහට විද්‍යුත් ප්‍රභාවයකට තම බැටරි කෑල්ලකට සම්බන්ධ කරාම මේ විදුලි සැපයුමක් දැන් මේ උපකරණයට ලබා දීලා තියෙන්නේ. එතකොට බැටරි කෑල්ලේ ඉඳලා විදුලි ධාරාවක් බල්බ් එක හරහා ගමන් කරනවා. ඉතින් බල්බ් එක දැල් වෙන්න පුළුවන්. එහෙනම් මේ හදලා තියෙන්නේ විදුලි පරිපථයක්. නැත්නම් විද්‍යුත් පරිපථයක්. ඒතර මේක හරහා විදුලි ධාරාව ගලා යන්න මෙන්න මේ වගේ විදුලි සැපයුමකට සම්බන්ධ වෙන්න ඕන. සම්බන්ධ කරන්න වෙනවා. මේකේ වියලි කෝෂයක් තමයි විදුලි සැපයුම විදියට අරන් තියෙන්නේ. කාර් බැටරියක්, ඩයිනමෝවක්, ජෙනරේටර් එකක්, සූර්ය කෝෂයක් ඒ වගේ එකක් ගන්න පුළුවන්. බලන්න පල්ලෙහා සම්පූර්ණ කරන කොටස විද්‍යුත් පරිපථයක් තුල විදුලි ධාරාවක් ගලා යාමට නම් පරිපථයට විදුලි සැපයුමක් ලබා දිය යුතුය. එහෙනම් ඒ හිස්සනට එන්න ඕන විදුලි සැපයුමක් කියලා. ඒ විද්‍යුත් ප්‍රභාවයකින් තමයි මේ සැපයුම ලබා දෙන්නේ. විද්‍යුත් සැපයුම පරිපථයකට සම්බන්ධ කළ විට
අවශ්‍ය විටක විද්‍යුත් ධාරාව නැත්නම් විදුලි ධාරාව පරිපථය තුලින් ගලා යාමට එම පරිපථයට දැන් අවශ්‍ය වෙලාවට විදුලි ධාරාව යන්න නම් මොකන්ද මේකට සම්බන්ධ කරන කොටස? මේකට අපි ස්විච් එකක් සම්බන්ධ කරන්න ඕන. ස්විච් එකට සිංහලෙන් කියනවා යතුරක් කියලා. ඒතර මේ අර දොර අරින යතුර නෙමෙයි. ස්විච් එකට කියන්නේ යතුරක් කියලා. ඒ කියන්නේ දැන් මේ වගේ පරිපථයක මේ වගේ තැනකට අර ස්විච් එකක් යොදන්න පුළුවන්. එහෙම මේ විද්‍යාගාරයේ තියෙන ස්විච් එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකක්. එතකොට මේ කොටස පහළට දාන්න ඕන. මේව සම්බන්ධ වුණාම විදුලිය යන්න පුළුවන් මාර්ගයක් හැදෙනවා. මේ තියෙන ස්විච් එක නැත්තම් යතුර. එතකොට මේ බැටරිය නැත්නම් විදුලි කෝෂය කියන්නේ අර කලින් කියපු විදුලි සැපයුම. ඒතර මේකෙන් ක්‍රියා කරන උපකරණය තමයි මේ බල්බය. ඒතර සම්බන්ධ කරපු වයර් තමයි මේවා තමයි සන්නායක. මේකට වයර් හෝ කම්බි ගන්න පුළුවන්. මේ සම්පූර්ණ අර ඡේදය ගත්තොත් සම්පූර්ණ කරොත් විද්‍යුත් පරිපථයක් තුළ විදුලි ධාරාවක් ගලා යාමට නම් පරිපථයට විදුලි සැපයුමක් ලබා දිය යුතුය. විද්‍යුත් සැපයුම පරිපථයකට සම්බන්ධ කළ විට අවශ්‍ය විටක විදුලි ධාරාව පරිපථය තුලින් ගලා යාමට එම පරිපථයට යතුරක් හෙවත් ස්විචයක් සවි කළ යුතුය. ස්තැන් දෙකට එන්න ඕන. කලින් එකට විදුලි සැපයුමක්, පස්සේ තියෙන ස්තැනට යතුරක්. හරි. දැන් මේ වගේ මේ විදුලි පරිපථ හදනකොට දැන් මේ තියෙන්නේ සරල විදුලි පරිපථයක්. උතන මේ විස්තරයට පස්සේ අර කෝෂ හා බල්බ සම්බන්ධ කරන විවිධ ආකාර කියන මාතෘකාවට දකුණු පැත්තෙන් පොඩි ඉඩක් තියෙනවනේ. එතන පැන්සලෙන් මේ සරල විදුලි පරිපථයක් කියලා ලියලා ඉවරලා මේ පරිපථය අඳින්න බලන්න. මේ විදුලි පරිපථය හදනකොට විදුලි සැපයුම විදියට වියලි කෝෂයක් අරන් තියෙන්නේ. උපකරණයක් විදියට බල්බය අරන් තියෙනවා. ඒවා සම්බන්ධ කරන්න. එතකොට සන්නායක
කම්බි පාවිච්චි කරලා තියෙනවා. අවශ්‍ය වෙලාවක විදුලි ධාරාව නැවත්වන්න නැවත ගමන් කරවන්න ස්විච් එකක් නැත්නම් යතුරක් යොදලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ස්විච් එකක් බලහම ඒක සිංහලෙන් කියන්නේ සංවෘත කිරීම කියලා. ස්විච් එකක් ඔන් කිරීම. ඒ විදිහටම ස්විච් එකක් ඕෆ් කිරීමට කියන්නේ ස්විචය විවෘත කිරීම කියලා. ඒ වචන දෙක මතක තියාගන්න. ඔන් කරන එකට කියන්නේ සංවෘත කිරීම. ස්විචය සංවෘත කිරීම. ඕෆ් කිරීමට කියන්නේ ස්විචය විවෘත කිරීම. මෙතන දැන් සංවෘත කරපු ස්විච් එකක් තියෙන්නේ. ඒ නිසා මේ බල්බ් එක දැල් වෙන්න පුළුවන්. ඔන් කරපු ස්විච් එක. ඒතර මේක ඕනනම් අපිට ලියන්න පුළුවන් සංවෘත ස්විච් එක කියලා. හරි. ඊට පස්සේ තියෙනවා දැන් කෝෂ සහ බල්බ සම්බන්ධ කරන විවිධ ආකාර කියලා. මුලින්ම තියෙනවා ක්‍රියාකාරකමක්. බලන්න ඉස්සෙල්ලා ක්‍රියාකාරකම කියවලා. වෝල්ට් මීටරයක්, බල්බයක්, ස්විච් එකක්, වියලි කෝෂ 3ක්, වයර් ඔබට ලබා දී ඇත. බල්බය දැල්වෙන ලෙස එක් වියලි කෝෂයක් පමණක් සම්බන්ධ කරන්න. වෝල්ට් මීටරය උදව්වෙන් බල්බයේ දෙපස විභව අන්තරය වෝල්ටේජතාව කියලාත් කියනවා. මැනිය හැකිසේ වෝල්ට් මීටරයද සවි කරන්න පරිපථයට ස්විච් එකක් යොදන්න. හරි. දැන් මේ 7 දී ඉගෙනගත්ත ඒවත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ. 7 දී අපි වෝල්ට් මීටරය කියන එක ගැන ඉගෙනගෙන තියෙනවා. වෝල්ටේජතාවය නැත්නම් විභවාන්තරය මනින්න පාවිච්චි කරන්නේ. හරි. පළවෙනි අවස්ථාවේ තියෙනවා දැන් උතන උපකරණ ටිකක්. ඕගලන්ට කරන්න තියෙන්නේ දැන් මේකේ තියෙන උපකරණ ඉස්සෙල්ලා අඳුර ගන්න. ඒතර වෝල්ට් මීටරයක් තියෙනවා. සාමාන්‍ය වෝල්ට් මීටරය ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් අර මුහුණතේ V අකුරක් දක්වලා තියෙනවා. ඊළඟට බල්බ් එකක් තියෙනවා මේකේ. ඒ වගේම ස්විච් එකක් තියෙනවා. වියලි කෝෂයක් අරගන්න කියලා පළවෙනි එකේ කියන්නේ. එතකොට දැන් මේ උපකරණ ටික ඔය කියන විදිහට බල්බ් එක දැල්වෙනවා. ඒ වගේම බල්බ් එකේ වෝල්ටේජතාව විභවාන්තරය පනින්න ඕන. ඒකට වෝල්ට් මීටරය සම්බන්ධ වෙන්න ඕන. ඔය ටික බලන්න සම්බන්ධ කරලා අඳින්න පැන්සලෙන් සම්බන්ධ කරන්න උපකරණ ටික කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ කියලා. මේ ස්විච් එක තන වියලි කෝෂය වෝල්ට් මීටරය
බල්බය සම්බන්ධ කරනකොට හොඳට කියවලා බලන්න. ඒකේ කියන්නේ බල්බය දැල්වෙන ලෙස එක් පියලි කෝෂයක් පමණක් සම්බන්ධ කරන්න. වෝල්ට් මීටරයේ උදව්වෙන් බල්බයේ දෙපස විභවාන්තරය මැනිය හැකිසේ වෝල්ට් මීටරය සවි කරන්න පරිපථයට ස්විච් එකක් යොදන්න. විභව අන්තරය කියන්නේ තැන් දෙකක් අතර විභව වෙනස. එතකොට වෝල්ට් මීටරය හැම වෙලේම බල්බ් එකේ දැන් විභව අන්තරය මනින්න නම් බල්බ් එකේ දෙපැත්තෙන් තමයි වෝල්ට් මීටරයට සම්බන්ධ කරන්න ඕන. හරි ඉස්සෙල්ලා වෝල්ට් මීටරය පැත්තකින් තියලා වියලි කෝෂයෙන් බල්බ් එක දැල්වනවා නම් කොහොමද දැල්වන්නේ කියලා මම ඇදලා පෙන්නන්නම්. දැන් ඔයගොල්ලෝ ඇඳපුවා මකන්න එපා දැම්ම. මේ පියවරෙන් පියවර පෙන්නන්නේ. වියලි කෝෂයේ අග්‍ර දෙකක් තියෙනවා. එකක් ධනාග්‍රය අනිත් එක ඍණාග්‍රය. එතකොට දැන් මේ වියලි කෝෂයෙන් බල්බය විතරක් දැල්වනවා නම් ඒක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා බලමු. සම්බන්ධ කරන්න අපි මෙන්න මම වයර් එකක් ගත්තා. මේ ධනාග්‍රයෙන් බල්බ් එකට සම්බන්ධ කරා. මෙන්න ඍණාග්‍රයෙන් අනිත් වයර් එක ගෙනාවා. මේ විදිහට සම්බන්ධ කරා. හැබැයි දැන් මෙතෙන්දී මතක තියාගන්න අර බල්බ් එක දැල්වනකොට මේ විදිහට සම්බන්ධ කරොත් එහෙම බල්බ් එක දැල්වෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා. මෙහෙම සම්බන්ධ කරොත් කොහොම සම්බන්ධ කරොත් අර පිත්තල කොටසට වයර් දෙක සම්බන්ධ කරොත් බල්බ් එක දැල්වෙන්නේ නැහැ. ඒ නිසා එකක් පිත්තල කොටසට අනිත් එක අර බල්බේ යට කොටසට සම්බන්ධ වෙන්න ඕනේ. මේ තියෙන්නේ වියලි කෝෂයෙන් බල්බ් එක දැල්වනවා නම්. හරි. ඊට පස්සේ මේ ස්විච් එක සම්බන්ධ කරලා බල්බ් එක වියලි කෝෂයට සම්බන්ධ කරොත් එතකොට මේක අපි සම්බන්ධ කරන්නේ මේ ධනාග්‍රයෙන් එන වයර් එක එන්න ස්විච් එකට සම්බන්ධ කරා. ස්විච් එකේ අනිත් පැත්තේ වයර් එක අරගෙන මෙන්න බල්බ් එකට සම්බන්ධ කරා. දැන් ස්විච් එක ඔන් ඔෆ් කරනකොට බල්බ් එක නිවෙනවා. ඕෆ් කරනකොට නිවෙනවා. ඔන් කරනකොට පත්තු වෙනවා. ඊට පස්සේ දැන් වෝල්ට් මීටරෙන් කොහොමද බල්බේ දෙකලවර විභවාන්තරය මනින්නේ? වෝල්ට් මීටරේ තියෙනවා අග්‍ර දෙකක්. එකක් මෙහෙම රතු පාට අග්‍රයක්. අනිත් එක කළු පාට අග්‍රයක්. දැන් බල්බ් එකට දෙපැත්තෙන් තමයි වෝල්ට් මීටරය සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් දැන් බල්බ් එකේ එක පැත්තකින් එහෙම වයර් එකක් ගන්නවා. මේ වයර් එක කොහොම අරගෙන මේ ධනාග්‍රය රතු පාට අග්‍රයට සම්බන්ධ කරනවා. ඒක ගන්න අර මේ බැටරි කෑල්ලේ මෙතන මේ ධන අග්‍රය පැත්තෙන් එන වයර් එකකින් ඍණාග්‍රය පැත්තට සම්බන්ධ වයර් එකකින් බල්බ් එකේ අනිත් පැත්තෙන් ආපහු වයර් එකක් සම්බන්ධ කරනවා කළු පාට අග්‍රයට. දැන් බල්බ් එකේ දෙපැත්තෙන් වෝල්ට් මීටරය සම්බන්ධ කරලා තියෙන්නේ. ඔය ක්‍රමයට තමයි බල්බ් එක දැල්වනකොට බල්බ් එකේ විභවාන්තරය මනින්න වෝල්ට් මීටරයක් හයි කරන්නේ. එක දිගට එකම ධාරාව යන විදිහට බල්බ් එකයි වෝල්ට් මීටරය සම්බන්ධ කරොත් වැරදි. මේකයි ක්‍රමය. බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඒතර පැන්සලෙන් රේඛා සම්බන්ධ කරලා අඳින්න.
හරි ඊට පස්සේ බලන්න දැන් මේ තනි බැටරි කෑල්ලක් නේ. බැටරි කෑලි දෙකක් පාවිච්චි කරලා ওই විදිහට බල්බ් එක දැල්වනවා. බල්බ් එකේ විභවාන්තරය වෝල්ට් මීටරෙන් මයිනෝ. එහෙනම් දැන් වරද්දන්න නැතුව මේ දෙවෙනි පරිපථය සම්පූර්ණ කරන්න එහා පිටුවේ B කියන රූපය එතකොට බැටරි දෙකක් තියෙනවා. දැන් මේ රටාව පැහැදිලි නම් ලේසියෙන් එක අඳින්න පුළුවන්. බැටරි දෙකයි ස්විච් එකයි බල්බ් එක තියෙනවා. වෝල්ට් මීටරය තියෙනවා. දැන් මේක බලමු සම්බන්ධ කරලා එහෙනම් ඉස්සෙල්ලා විදියමයි මුලින් බැටරි ස්විච් එක බල්බ් එක ඒ ටික සම්බන්ධ කරගෙන ඉමු. බැටරි කෑල්ලේ ධනාත්මක වයර් එක ගත්තා. ස්විච් එකට දුන්නා. ස්විච් එකේ අනිත් පැත්තෙන් වයර් එක ගත්තා. බල්බ් එකට සම්බන්ධ කරා. බල්බ් එකේ පිටතට කොටසින් ඍණාංගයට ගත්තා. මේක දැන් මෙහෙම සම්බන්ධ කරා කියලා වැරදි නෑ. මේ වයර් එක පිටතට කොටසට සම්බන්ධ කළා. එහෙනම් පිටතට කොටස සම්බන්ධ කළා. මේ වයර් එක යටට සම්බන්ධ කරාට මේක වැරදි නෑ. හැබැයි දෙකම පිටතට කොටසට සම්බන්ධ කරොත් එතකොට වැරදි. දැන් වෝල්ට් මීටරය තියෙනවා. වෝල්ට් මීටරේ මේ රතු පාට අග්‍රය මේ කළු පාට අග්‍රය රතු පාට අග්‍රයට අර ධන පැත්තෙන් එන වයර් එක සම්බන්ධ කරනවා බල්බ් එකේ මේ පැත්තෙන් ඍණ දැන් කළු පාට අග්‍රයට ඍණ පැත්තෙන් එන වයර් එක මේ විදිහට අරගෙන සම්බන්ධ කරනවා. ඉතින් බල්බ් එකේ දෙපැත්තෙන් තමයි වෝල්ට් මීටරේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඔන්න බැටරි ස්විච් එකයි බල්බ් එකයි වෝල්ට් මීටරේ සම්බන්ධ තියෙනවා. C කියලා ඒක සම්පූර්ණ කරන්න තියෙන්නේ. අඳින්න බලන්න. තනියම අඳින්න C කියන රූපේ කෝෂ 3ක් දාලා මේ පරිපථය නැවත අඳින්න බලන්න. බැටරි 3යි ස්විච් එකයි බල්බ් එකයි වෝල්ට් මීටරයයි. තනියම දැන් පරිපථය අඳින්න පුළුවන් වෙන්න ඕනේ. උපකරණ ටික ඇඳලා බලන්න හරියට සම්බන්ධ කරන්න. මයික් එකක් ඔන් වෙලා තියෙනවා ඔෆ් කරගන්න.
මම නැවත කියන්නේ මම මේ පළවෙනි දවස නෙවෙයි. ඉඳා මේ අනවශ්‍ය විදියට මයික් ඔන් කරන්න ගියොත් එයාව මෙතනින් අයින් වෙලා තියෙයි. මම දැන් කීප දවසක්ම කිව්වා. උපදෙස් දීලා තියෙනවා. ඉතින් එතකොට අර මොලේ කියන එක අටවසර ළමයිගේ මට්ටමට තියෙනවා නම් ඒ කියන උපදෙස් මේ වෙනකොට හරියට අවබෝධ වෙලා තියෙන්න ඕන. ඉතින් මේ අනවශ්‍ය විදියට මයික් ඔන් කරන්න යන්න එපා. දැන් බල්බ් එකයි බැටරි 3යි ස්විච් එකයි වෝල්ට් මීටරයයි සම්බන්ධ කරාම කොහොමද පරිපාතය තනියම අඳින්න පුළුවන් වුණාද කියලා පොඩි වෙනසක් තියෙන්නේ මේ තියෙන රූපයටම තව එක බැටරියක් එන්න විතරනේ තියෙන්නේ. ඒකට ලොකු අමාරුකමක් නැහැ මේක අඳින්න. මෙතෙන්ට තව බැටරියක් එනවා. ඔයගොල්ලන්ගේ රූප සටහන දැන් බලන්න පුළුවන් මේ තමන් ඇඳපු රූපය හරිද කියලා. මේක මෙතන ඍණ මේ පැත්ත ධන වයර් එක එනවා ඍණ ඒක හොඳයි. රුපියල් කියන්නේ මයික්‍රොෆෝන් කරගෙන එක්කනව අයින් කරන්න වෙනවා ඈ. දැන් බලන්න මේකේ අවස්ථා තුනක් අපි කිව්වනේ. මේ අවස්ථා තුනේදී බල්බ් එක පත් වෙන දීප්තියයි වෝල්ට් මීටරේ අගයයි මේ දෙක බැලුවොත් වෙනස්කම් තියෙනවා. එතන A B C කියන අවස්ථා තුනේදී බල්බ් එකේ දීප්තිය සහ වෝල්ට් මීටරේ පාඨාංකය නිරීක්ෂණය කර පහත වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. එතකොට දැන් වෝල්ට් මීටරේ පාඨාංකය කියන තීරුව හැම තියලා අර බල්බේ දීප්තිය කියන එකේ බලන්න මේ අවස්ථා තුනේ ABC අවස්ථා තුනේ කොහොමද එන්න ඕනේ කියලා තනියම හිතලා නිවැරදි තීරුවේ හරි ලකුණක් දාන්න බලන්න. A කියන අවස්ථාවයි B කියන අවස්ථාවයි ගත්තොත් බල්බ් එකේ දීප්තිය බැලුවොත් A වලදී එක බැටරියයි තියෙන්නේ. B වලදී බැටරි දෙකයි. ඒතර C වලට එනකොට බැටරි 3යි. එහෙනම් A වලදී සාමාන්‍ය දීප්තියක් B වලදී මදක් වැඩි වෙනවා. C වලට එනකොට බැටරි 3ක් නේ. ඊටාම දීප්තිමත්. එතකොට මේකේ මේ වගුව සම්පූර්ණ කරොත් හරි
දාන්න තියෙන්නේ. අර වෝල්ට් මීටරේ මම අගයන් ටිකක් දෙන්නම්. මේ අවස්ථා තුන ගත්තොත් ABC කියලා අවස්ථා තුනයි. බල්බේ දීප්තියේ අවස්ථා තුනක් තියෙනවා. වෝල්ට් මීටරේ පාඨාංකයක් තියෙනවා. අවස්ථාව ගත්තොත් A B C විදිහට තියෙන්නේ. මෙතන වෝල්ට් මීටර පාඨාංකය බල්බේ දීප්තිය සාමාන්‍ය මදක් වැඩි ඉතා දීප්තිමත්. ඒ කියන අවස්ථාවේදී සාමාන්‍ය දීප්තියක් තියෙන්නේ. B කියන අවස්ථාවේ මදක් වැඩි C වෙනදී ඉතා දීප්තිමත්. වෝල්ට් මීටරේ අපි අගයන් ගත්තොත් එක බැටරි කෑල්ලේ තියෙන පළවෙනි අවස්ථාවේ එතන 1.5 වෝල්ට් කියලා දාන්න. 1.5 V. V කියන්නේ වෝල්ට්. දෙවෙනි අවස්ථාවේ බැටරි කෑල්ල දෙකක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා බැටරි කෑල්ලක් ගහලා තියෙනවා 1.5 වෝල්ට් කියලා. ඒ තියෙන්නේ තනි බැටරි කෑල්ලක තියෙන වෝල්ටීයතාව විභව අන්තරය. ඒතර ඒක තමයි අර තනි බැටරි කෑල්ලෙන් දැල්වනකොට හම්බ වෙන්නේ බල්බ් එකට. ඒතර බැටරි කෑල්ල දෙකක් සම්බන්ධ කරොත් මේ වගේ දෙගුණයක් වෙනවා. 3 වෝල්ට්. එහෙනම් බැටරි 3ක් වෙනකොට 4.5 වෝල්ට්. එක බැටරි කෑල්ලක වෝල්ට් 1.5යි. බැටරි දෙකකදී වෝල්ට් 3යි. බැටරි 3ක් වුණාම වෝල්ට් 4.5යි. දැන් මේක නිරීක්ෂණය කරාම පේන දේ මොකද්ද බලන්න. ඒ කියල කෝෂ ගාන වැඩි වෙනකොට වේඩිකෝෂ සංඛ්‍යාව වැඩි වෙනකොට අර බල්බ් එකේ දීප්තිය වැඩි වෙනවා. ඒ වගේම වෝල්ට් මීටරේ තියෙන පාඨාංකය වැඩි වෙනවා. බැටරි කෑලි ගාන වැඩි වෙද්දී වෝල්ටීයතාවයත් වැඩි වෙනවා, දීප්තියත් වැඩි වෙනවා. පල්ලෙහා තියෙන වාක්‍යය බලන්න. ඉහත නිරීක්ෂණ අනුව පැහැදිලි වන්නේ වියලි කෝෂ ගණන වැඩි වන විට බල්බේ දීප්තිය වැඩි වන බවය. දැන් දෙන්න ඕනේ නම් වැඩි වන බවය කියලා. වියලි කෝෂ ගාන වැඩි වෙනකොට බල්බේ දීප්තිය වැඩි වන බවය. ඊට හේතුව කෝෂ ගණන වැඩි වන විට කෝෂ වලින් සැපයුන වෝල්ටීයතාව වැඩිවීමයි. කෝෂ ගණන වැඩි වෙනකොට සපයන වෝල්ටීයතාව වැඩි වෙනවා. අර විදුලිය තල්ලු කිරීමේ බලය මේ වැඩි වෙන්නේ. විදුලි ධාරාව තල්ලු කරන බලය. එතකොට ඒ අගය තමයි අර වෝල්ට් මීටරයෙන් මනින්නේ. ඒතර එක බැටරියක් තියෙනවා නම් වෝල්ට් 1.5යි. අර දෙකක් සම්බන්ධ කරලා තියෙනකොට ඒ වගේ දෙගුණයක් වෙනවා. තුනක් වෙනකොට ඒ වගේ තුන් ගුණයක්. ඒ අනුව තමයි 1.5 වෝල්ට් 3යි වෝල්ට් 4.5 වෝල්ට් කියලා එන්නේ. දැන් ඔතන පොඩ්ඩක් බලන්න මේ බැටරි සම්බන්ධ කරලා තියෙන ක්‍රමය. අර බැටරි තුනක් සම්බන්ධ කරලා තියෙනකොට
මේ බැටරි තුන සම්බන්ධ වෙලා තියෙන්නේ. හොඳට බලන්න ඔයගොල්ලෝ ඇඳපු රූපෙත් තියෙනවා මම ඇඳපු රූපෙත් තියෙනවා. එක බැටරි කෑල්ලක මේ මෙතන තියෙනවා මේ බලන්න ධනාංකය. එතන මේ අනිත් බැටරි කෑල්ලේ ඍණාංගයත් එක්ක සම්බන්ධ වෙලා. එතන අනිත් එකෙත් මෙතන තියෙන්න ඕන ධනාංගයනේ. ඒ ධනාංගය සම්බන්ධ වෙනවා අනිත් බැටරි කෑල්ලේ ඍණාංගයත් එක්ක. එතන මේ බැටරි සම්බන්ධ කරනකොට එක බැටරි කෑල්ලක ධනාංගය අනිත් බැටරි කෑල්ලේ ඍණාංගයට සම්බන්ධ වෙන විදිහට එක දිගට මෙහෙම සම්බන්ධ කිරීමේ ක්‍රමය විද්‍යාවේදී අපි හඳුන්වන්නේ වියලි කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම කියලා. ශ්‍රේණිගත සම්බන්ධ නැත්නම් ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම. ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම. උතර මේකේ තියෙන වාක්‍ය බලන්න. ඉහත A සහ C අවස්ථාවල A C නෙමෙයි ඒකට වෙන්න ඕන B හා C නේද? ඉහත B හා C අවස්ථාවල A එකේ තනි බැටරියනේ තියෙන්නේ. B හා C අවස්ථාවල වියලි කෝෂ එකිනෙක සම්බන්ධ කර ඇති ක්‍රමය ශ්‍රේණිගත ක්‍රමය ලෙස හඳුන්වයි. නැත්නම් ශ්‍රේණිගත ක්‍රමය නම් වේ. ශ්‍රේණිගත ක්‍රමය නම් වේ. මෙම ක්‍රමයේදී පිටතට ලැබෙන වෝල්ටීයතාව වැඩි වී තිබේ. මේ බැටරි ගාන වැඩි වෙනකොට එළියට එන වෝල්ටීයතාව වැඩි වෙලා තියෙනවා. දැන් මෙහෙම මේ ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරපු වියලි කෝෂ සමූහයක් පද්ධතියක් ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් කියලා කියන්නේ. මේ ආකාරයට සම්බන්ධ කළ විද්‍යුත් කෝෂ පද්ධතියක් ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් ලෙස හඳුන්වයි. ඊට පස්සේ මේ ශ්‍රේණිගත සහ සමාන්තරගත කෝෂ පද්ධති කියලා එන මේ මාතෘකාව මේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. මේ දෙවෙනි පිටේ අර අග තියෙන එක තුන්වෙනි පිටේ උඩින් ටිකක් ලොකුට ලියන්න. ශ්‍රේණිගත කෝෂ පද්ධති හා සමාන්තරගත කෝෂ පද්ධති. ඒක ලියන්න දෙවෙනි පිටුවේ නෙමෙයි තුන්වෙනි පිටියේ උඩින්. ශ්‍රේණිගත හා සමාන්තරගත කෝෂ පද්ධති. දැන් මේ ශ්‍රේණිගතව බැටරි සම්බන්ධ කිරීම ගත්තහම මේ විදිහට කෝෂයක් තියෙනවා නම් වියලි කෝෂයක්. මේ කෝෂය දැන් අපි ගමුකෝ එක කෝෂයක් අරගෙන එන්න එක කෝෂයක් දැන් ඕකට තව කෝෂ සම්බන්ධ කරනකොට මේ තියෙනවා දැන් තව කෝෂයක්. මේ කෝෂ දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා නම් මේ එක කෝෂයක ධනාංගයට අනිත් කෝෂයේ ඍණ අංගය ගෑවෙන විදිහට සම්බන්ධ කරන්න වෙනවා. මේ තියෙන ධනාංග මේ මෙයාගේ ඍණාංගය මෙයාගේ ඍණාංගය. ඒකට බැලුවාම සම්බන්ධය ඇති වෙලා තියෙන තැන එක කෝෂයක ධනාංගය අනිත් කෝෂයේ ඍණ අංගයට තමයි
ගෑවිලා තියෙන්නේ. මේ ක්‍රමයට සම්බන්ධ කිරීම තමයි ශ්‍රේණිගත ක්‍රමය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට තව ඕනනම් මේ වේලි කෝෂ සම්බන්ධ කරගන්න පුළුවන්. මේ තව බැටරි කෑල්ලක් සම්බන්ධ කරනවා මේකට ශ්‍රේණිගතව. දැන් බැටරි තුනක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක තමයි රූපේ පෙන්නලා තියෙන්නේ. දැන් වියලි කෝෂයක සංකේතය මතකද? තනි බැටරි කෑල්ලක් පරිපථවලදී සංකේත විදියට අඳිනකොට අපි මේක දක්වන්නේ දිග ඉරක් සහ කෙටි ඉරක් විදිහට. දිග ඉර පාවිච්චි වෙන්නේ ධන අග්‍රයට, කෙටි ඉර පාවිච්චි වෙන්නේ ඍණ අග්‍රයට. මෙන්න මේ ක්‍රමයට තමයි තනි බැටරියක් අඳින්නේ. එහෙනම් දැන් බැටරි තුනක් ශ්‍රේණිගතව තියෙනකොට සංකේත වලින් කොහොමද පෙන්වන්නේ කියන එක අර කොටුව ඇතුලේ අඳින්න බලන්න. මේ බැටරි තුනක සම්බන්ධය මේ විදිහට තියෙනවා. බාර් දෙකක් ඉපැත්තට. හරි. සංකේත වලින් මේ බැටරි තුන දැන් ඇඳලා පෙන්වන්න. අර බැටරි එකිනෙක සම්බන්ධ වෙන අතරතුර තියෙන ඉර ගොඩාක් දිගට අඳින්න එපා. කෙටි ඉරකින් සම්බන්ධ කරන්න බැටරි දෙකක්. දිග ඉර ධනාග්‍රය, කෙටි ඉර ඍණාග්‍රය. රූපයේ තියෙන විදිහ සංකේත වලට ගන්න. බැටරි 3යිනේ. එහෙනම් මේක බැටරියක් මම දැන් ඇඳලා පෙන්නුවා. ඒ වගේ බැටරි 3ක් එන්න ඕන. දිග ඉරක් සහ කෙටි ඉරක් සහිතව. බලමු අපි ඇඳලා. මේ තියෙන්නේ එක බැටරියක් නම් මේ වගේ බැටරි 3ක් තමයි සම්බන්ධ වෙන්නේ. මේ එක බැටරියක් සම්බන්ධ කරා. ඒ ක්‍රමයටම අපිට තව බැටරියක් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ බැටරි තුන දැන් එකට සම්බන්ධ කරොත් එකක ධනාග්‍රය අනිත් එකේ ඍණාග්‍රයට, මේ බැටරි කෑල්ල ධනාග්‍රය අනිත් එකේ ඍණාග්‍රයට. මේ තියෙන බැටරි තුන සංකේත වලින් ඇඳහම එතකොට මේ පැත්ත ඍණ, මේ පැත්ත ධන, මේ ඍණ, එතන ධනාග්‍රය, මේ විදිහටයි එන්නේ. සංකේත විතරක් ඇඳාම අපි ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන හින්දා ධන ඍණ දැම්මේ. ඔය විදිහටයි එතකොට බැටරි තුන ශ්‍රේණිගතව සම්බන්ධ කරන්නේ. එක් පියලි කෝෂයක ධනාග්‍රය අනෙක් පියලි කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ වනසේ සවිකල විට එය ශ්‍රේණිගත කෝෂ පද්ධතියකි.
ඒ වාක්‍ය බලන්න highlight කරන්න. එක් වියලි කෝෂයක ධන අග්‍රය අනෙක් වියලි කෝෂයේ ඍණ අග්‍රයට සම්බන්ධ වන සේ සවිකල විට ඒ ශ්‍රේණිගත කෝෂ පද්ධතියකි. එතන උඩිනුත් මේ රූපය තියෙන තැන උඩින් ලියලා තියන්න මේ විදිහට ශ්‍රේණිගත කෝෂ පද්ධතියක්. ශ්‍රේණිගත කෝෂ පද්ධතියක්. ඊට පස්සේ තියෙනවා එක් එක් වියලි කෝෂවල ධන අග්‍ර එකම ස්ථානයකටත් එක් එක් ඍණ අග්‍ර වෙනම ස්ථානයකටත් සම්බන්ධ කළ පද්ධතියක් සමාන්තරගත කෝෂ පද්ධතියක් වේ. සමාන්තරගත කෝෂ පද්ධතියක් වේ. ඒකේ ඒ වාක්‍ය highlight කරන්න. සමාන්තරගත කෝෂ පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක මේ විදිහට වියලි කෝෂ තුනක් ගත්තොත් මේ කෝෂ තුන මෙහෙම තියෙනකොට මේ ධනාංග තුන ධනාංගයක් අනිත් පැත්ත ඍණාංගය මේක කියන්නේ බලන්න එක් එක් වියලි කෝෂවල ධනාංග එකම ස්ථානයකටත් මෙන්න ධනාංග ඔක්කොම ටික එකම තැනකට මෙහෙම සම්බන්ධ කරනවා. ඒ වගේම එක් එක් ඍණ අග්‍ර වෙනම ස්ථානයකටත් සම්බන්ධ කරනවා. මේ විදිහේ පද්ධතියක් තමයි සමාන්තරගත කෝෂ පද්ධතියක් කියන්නේ. හරි ඕකෙත් බලන්න සංකේත වලින් දැන් මේ රූපය ඇන්දොත් කොහොමද එන්න ඕනේ කියලා. සමාන්තරගත කෝෂ පද්ධතියක් කියන එකත් උඩින් ලියලා තියන්න. තොරෝකේ සංකේත රූපය කොටුව ඇතුලේ අඳින්න. එක බැටරියක් අඳින විදිය දන්නවා. දැන් බැටරි තුනක් එකතු කරලා අඳින්න. ඔයගොල්ලෝ සංකේත රූපය ඇඳනම් බලමු කොහොමද දැන් මේක එන්නේ කියලා. බැටරි තුනක් ඇඳගත්තා.
ඒ තුනේ එතකොට ඉස්සෙල්ලා අපිට පුළුවන් වුණා අර ධන ඍණ ලකුණු කරගන්න. දිගාග්‍රේ ධන මේ ධනාග්‍රය අනිත් පැත්ත ඍණාග්‍රය ධනාග්‍ර ටික ඔක්කොම එකට සම්බන්ධ කරනවා. මේ විදිහට මම වෙන පාටකින් මේ සම්බන්ධ කරන වයර් එක අඳින්නම්. මේ ධනාග්‍රේ වයර් එකක් ගත්තා. මෙතනින් ගත්තා. මෙහෙම ගත්තා. හැබැයි මේ සංකේත රූප අඳිනකොට ගොඩක් වෙලාවට අපි සරල රේඛා විදිහට අඳින්නේ. මේක වැරදි නැහැ. ඒ වුණාට සාමාන්‍ය බැටරි අඳිනකොට ඔහොම ඇඳට සංකේත වලින් අදිද්දී අපි මේවා සරල රේඛා විදිහට ගන්න. මෙහෙම මේ ටික ඔක්කොම එකට සම්බන්ධ කරන්න පුළුවන්. කළු පාටම ගමු මේ සංකේත රූපයක් හින්දා. මේ ටික ඔක්කොම එකට සම්බන්ධ කරනවා. ධනාග්‍ර ටික එහෙම එකට සම්බන්ධ කරනවා. ඒතර මෙතනින් ඕන වයර් එක තව ටිකක් මෙහාට ගන්න පුළුවන්. දැන් ධනාග්‍ර ටික එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ විදිහටම ඍණාග්‍ර ටික එහෙම එකට සම්බන්ධ කර ගන්නවා. මේ තියෙන එතකොට සමාන්තරගත කෝෂ පද්ධතියක්. මේ පැත්ත ධන අනිත් පැත්ත ඍණ කෝෂ තුනක් සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතන සංකේත වලින් ওই විදිහටයි අඳින්නේ. ඇත්ත රූප වලින් ගත්තාම මේ විදිහට තියෙන්නේ. දැන් සංකේත රූපය එතකොට මෙතන කොටුව ඇතුලේ අඳන්නේ. බලන්න ඊට පස්සේ ක්‍රියාකාරකමක් ආපහු තියෙනවා. මේක කියන්නේ දැන් A B C කියලා සකස් කරපු පරිපථ කීපයක් තියෙනවා. ඒවා ස්විච් සංවෘත කරලා බල්බය දැල්වලා නිරීක්ෂණය කරන්නලු. උන්ට බලන්න A වල එක බැටරියයි ස්විච් එකයි බල්බ් එකයි. B වල බැටරි දෙකයි ස්විච් එකයි බල්බ් එකයි. C වල බැටරි තුනයි ස්විච් එකයි බල්බ් එකයි. දැන් B වල බැටරි සම්බන්ධ කරලා තියෙන ක්‍රමය මොකක්ද? අපි දැන් ඔය ඇඳපු ක්‍රමය නේද තියෙන්නේ බලන්න. ඒ වගේම C වල තියෙන්නේ ඒ ක්‍රමය. ඒ කියන්නේ සමාන්තරගත සම්බන්ධයක්. හරි දැන් මෙහෙම බැටරි සම්බන්ධ කරලා බල්බ් එක දැල්වුවාම නිරීක්ෂණය ලියන්න තියෙනවා. ABC අවස්ථාවල. එතන ඔබට හිතෙන විදිහට පැන්සලෙන් සටහන් කරොත් එහෙම තිත්තිරි වල නෙමෙයි. නිකන් සටහන් කරන්න ඕනේ නිකන් හිතලා බලන්නකො මොකක් වෙයිද කියලා. නිරීක්ෂණය මේ අවස්ථා තුනේ ABC වලදී සමහර විට ගොඩක් අයට හිතෙයි A වලට වඩා B වල බල්බේ දීප්තිය වැඩි. එතකොට B වලට වඩා C වල දීප්තිය වැඩි කියලා. කලින් අර අපි කතා කරපු එක දෙක පිටුවල තිබිච්චි පරිපථවල බැටරි ගාන වැඩි වෙනකොට බල්බ් එකේ දීප්තිය වැඩි වුණා. හැබැයි මේකෙදී
මතක තියාගන්න බැටරි එකක් තිබුණත් බැටරි දෙකක් තිබ්බත් බැටරි තුනක් තිබ්බත් මේ පරිපථ තුනේම ආසන්නව ওই බල්බ් එකේ දීප්තිය සමානයි. ABC වල බල්බේ දීප්තිය සමානයි. ඒක විශේෂත්වයක් වරදින්න පුළුවන් එකක් නිරීක්ෂණ අහනකොට. එහෙනම් නිරීක්ෂණය කියන එකේ ලියන්න වෙන්නේ මෙහෙම ලියමු. ABC පරිපථවල බල්බේ දීප්තිය ආසන්නව සමානය. ABC පරිපථවල බල්බේ දීප්තිය ආසන්නව සමානය. දැන් මේක එතකොට ඔන්න විශේෂයෙන් මතක තියාගන්න. ශ්‍රේණිගතව බල්බ් සම්බන්ධ කරලා තියෙනකොට බල්බ් ගාන එකක් මේ එකයි බැටරි එකක් වුණාම යම් දීප්තියක් තියෙනවා. ඒතර ඒ බල්බ් එකටම බැටරි දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරාම දීප්තිය වැඩි වුණා. බැටරි තුනක් කළොත් දීප්තිය තවත් වැඩි වුණා. හැබැයි මෙතන එක බැටරියක් තිබුණත් බැටරි දෙකක් තිබ්බත් බැටරි තුනක් තිබ්බත් සමාන්තරගත ක්‍රමයේදී කෝෂ සමාන්තරගත නම් බල්බේ දීප්තිය එකම විදිහට තියෙන්නේ. කෝෂ සමාන්තරගතව සම්බන්ධ කළ විට බලන්න 4 වෙනි පිටුවේ කෝෂ සමාන්තරගතව සම්බන්ධ කළ විට අවස්ථා තුනකදීම බල්බය හරහා යන ධාරාව මේක වැදගත් එක සමාන වේ. අවස්ථා තුනේම බල්බ් එක හරහා යන ධාරාව එක සමානයි. එක් කෝෂයෙන් අඩු ධාරාවක් සැපයන අතර කෝෂ සියල්ලම මගින් සැපයන ධාරාව තනි වියලි කෝෂයක් පමණක් සම්බන්ධ කළ විට සැපයන ධාරාවට සමාන වේ. දැන් මේකේ අර තනි බල්බ් එකක් මේ බැටරියක් සම්බන්ධ කරාම ලැබෙන විදුලි ධාරාවක් ගත්තොත් එහෙම එක බැටරියක් බල්බ් එකට සම්බන්ධ කරනවා. එක බැටරියයි මේකෙන් බල්බ් එකක් දැල්වනවා. එතකොට බල්බ් එක හරහා විදුලි ධාරාවක් යනවනේ. මේව සම්බන්ධ කරාම මේ බල්බ් එක හරහා විදුලි ධාරාවක් යනවා. දැන් මේ කියන්නේ එක බැටරියක් සම්බන්ධ කරාම යන විදුලි ධාරාවට සමාන ධාරාවක්ම තමයි බැටරි දෙකක් හෝ තුනක් එහෙම සමාන්තරගතව සම්බන්ධ කරලා ඒකෙන් බල්බ් එකක් දැල්ලුවොත් එතෙන්දි යන්නේත් අර තනි බැටරි කෑල්ල සම්බන්ධ කරාම ගමන් කරපු විදුලි ධාරාවමයි. ඒ කියන්නේ මෙතනදී ශ්‍රීලන්ඩීතෝ මොකද ගැටලුව කියන්නකෝ. මට ඇහුන්නේ නැහැ කියපු එක. අහන්නකෝ ආපහු අහපු එක. පාඩම අවශ්‍ය නැත්නම් අයින් වෙලා නිකන් ඉන්න. අනිත් අයට බාධා කරන්න එපා. ගැටලුවක් තියෙනවා නම් අහන්න. මයික් එක ඔන් ඔෆ් කරන්න ඕනේ අහන්න. මට පේනවා ඔය ඔන් කරනවා ඔෆ් කරනවා ඔක්කොම පේනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති වුණාට.
මම දැන් එක්කෙනෙක් අයින් කරා අර ඉස්සෙල්ලා මං කිව්වනේ. මේ කියන එක දෙපාරක් විතර කිව්වම ඇහුවේ නෑනේ. එයාව අයින් කරා. දැන් එයාට පාඩම බලන්න හම්බෙන්නේ නෑ. දැන් මෙතන මං කියමින් හිටියේ එක බැටරියකින් බල්බ් එක දැල්වනකොට මෙතන විදුලි ධාරාවක් යනවනේ. අන්න ඒ විදුලි ධාරාවම එහා සමාන විදුලි ධාරාවක්මයි මේ බැටරි තුන සමාන්තරගතව තිබ්බාම ගමන් කරන විදුලි ධාරාවත්. ඒතර මේකෙදි වෙන්නේ අර බල්බ් එක හරහා යන විදුලි ධාරාව බැටරි තුනකින් දෙනකොට මේ සමාන්තරගතව සම්බන්ධ කරලා එක එක බැටරියෙන් පොඩි ධාරාව ගානේ එවලා අර තනි බැටරියෙන් යවපු ධාරාවම යවනවා. මේ තුනේ එකතුව තනි බැටරියේ විදුලි ධාරාවට සමාන කරනවා. එතකොට ඒකේ තියෙන ප්‍රයෝජනය තමයි මේ බැටරි තුන වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද එක බැටරියකින් අඩු ධාරාවක් යන්නේ. ඒ නිසා දිගු කාලයක් මේ බැටරි තුන පාවිච්චි කරන්න පුළුවන්. වෙන විදිහකට කිව්වොත් එක බැටරියක් දාලා අර කලින් හදපු පරිපථයේ මේ මෙතන තියෙන මේ පරිපථයේ තනි බැටරියනේ තියෙන්නේ. මේ පළවෙනි පරිපථයේ දැන් ඔය පරිපථ දෙක හදලා දිගටම මේ පරිපථ දෙක තියලා තිබ්බොත් බල්බ් එක දැල්වලා පළවෙනි පරිපථයේ අපි හිතමුකෝ මේ බල්බ් එක මාසයක් පත් වුණා කියලා. අර දෙවෙනි පරිපථයෙන් මේ බල්බ් එක මාස 3ක් දිගටම දැල්වන්න පුළුවන්. උදර බැටරි තුනෙන් පොඩි ධාරාවකින් තමයි යවන්නේ. ඒ නිසා මාස 3ක් මේ බැටරි බහින්න කලින් පත්තු කරගන්න පුළුවන්. ඒකේ අදහස තේරුම් ගන්න සමාන්තරගත ක්‍රමයේදී පොඩි ධාරාවක් තමයි එක බැටරියකින් දෙන්නේ. ඒ නිසා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අදහස තමයි මේ වාක්‍යයේ තියෙන්නේ. මේ නිසා සමාන්තරගතව වියලි කෝෂ සම්බන්ධ කළ විට තනි කෝෂයකින් බල්බය දැල්වනවට වඩා දිගු කාලයක් බල්බය දැල්වා ගත හැකි වේ. අපි ඔය කතා කරේ බැටරි නැත්තම් වියලි කෝෂ සම්බන්ධ කිරීමේ ක්‍රම. ඊට පස්සේ දෙනවා බල්බ් සම්බන්ධ කිරීමේ ක්‍රම නැත්නම් බල්බ පද්ධති. ඒතර බල්බ් උනත් අර කියපු ක්‍රම දෙකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රේණිගත ක්‍රමයයි සමාන්තරගත ක්‍රමයයි. එකම විදුලි ධාරාවක් යන විදිහට බල්බ් කීපයක් සම්බන්ධ කරනවා නම් එකිනෙක එක පෙළට ඒක ශ්‍රේණිගත ක්‍රමය. සපයන විදුලි ධාරාව බෙදිලා එක එක බල්බ් හරහා යන විදිහට සම්බන්ධ කළොත් ඒක සමාන්තරගත සම්බන්ධයක් කියලා කියන්නේ. හරි චුට්ටක් බලන්න ඔතන මේ බල්බ පද්ධති කියලා ශ්‍රේණිගත සමාන්තරගත කියලා ඔය පෙන්නලා තියෙනවා රූප දෙකක්. ඒකේ එක කියලා ශ්‍රේණිගත බල්බ පද්ධතිය කියලා තියෙන එකේ ඔයගොල්ලෝ මේ ශ්‍රේණිගත සම්බන්ධය ගැන මීට කලිනුත් දන්නවා. ඔය බල්බ් තුන ශ්‍රේණිගතවයි බල්බ් තුන සමාන්තරගතවයි බලන්න සම්බන්ධ කරන්න මේ වයර් ඇඳලා පැන්සලෙන් ඇඳලා සම්බන්ධ කරන්න බලන්න. ශ්‍රේණිගත සහ සමාන්තරගතව බල්බ් සම්බන්ධ කරන විදිහ.
ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් දැන් මෙහෙන් මම මේ විදුලි සැපයීමක් ලැබෙන විදියටම අඳින්න මේ පැහැදිලි වෙන්න ඕනේ හින්දා බැටරියකුත් දාලා. ඔයගොල්ලෝ බැටරියක් දාන්න ඕනේ නැහැ. දැන් මේ බැටරිය එකේ විදුලිය දෙනවා නම් එතනින් විදුලි ධාරාව මෙහෙම එනවා නම් ඔය විදිහට විදුලි ධාරාව ඇවිල්ලා මේ බල්බ් එකේ ඉඳලා ඊළඟ බල්බ් එකට වහම සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් අනිත් එකට මේ වගේ තමයි ශ්‍රේණිගතව සම්බන්ධ වෙන්නේ. මෙතනින් බැටරි කෑල්ල ඍණාංගයට එනවා. ඔයගොල්ලෝ මේ බැටරි දාන්න ඕනේ නැහැ. එතන මේ එක දිගට එකම විදුලි ධාරාවක් යන විදිහට තමයි මෙන්න මේ බල්බ් තුනේ වයර් සම්බන්ධ කරලා තියෙන්නේ. එතනින් බලන්න මේ මෙහෙම විදුලි ධාරාවක් ආවොත් ඒ විදුලි ධාරාවම අනිත් බල්බ් එකෙන් යනවා. ඊළඟ බල්බ් එකටත් ඒ විදුලි ධාරාවම යනවා. එතකොට බැටරියෙන් දීලා තියෙන්නේ ඒකමයි. එකම විදුලි ධාරාව මේ ඔක්කොම උපකරණ හරහා බල්බ් කරා යන්නේ. මේක දැන් සංකේත පරිපථය ඇන්දොත් බල්බ් සංකේත වලින් අඳින ක්‍රමයක් තියෙනවා. මේ විදිහට වෘත්තාකාරවයි අපි බල්බ් අඳින්නේ. ඇඳලා ඒකේ මැද කතිරයක් යොදනවා. එහෙම මේ විදිහට තමයි මේ සංකේත වලින් බල්බ් අඳින්නේ. ශ්‍රේණිගත නම් එකිනෙක මෙහෙම සම්බන්ධ කරගෙන යන්න තියෙන්නේ. එතනින් ආවා දෙන්ට වයර් එක සම්බන්ධ වුණා. එක පිළට මෙහෙම එකම විදුලි ධාරාව යන්න පුළුවන් විදිහට සම්බන්ධ කරනවා. මේ ශ්‍රේණිගතව බල්බ් සම්බන්ධ කිරීම ශ්‍රේණිගත ක්‍රමයට. පැහැදිලි ඇති. එතකොට මේකට බල්බ් එක දැන් සංකේත වලින් හදපු එකේ බැටරියක් දැම්මොත් මේ ක්‍රමයට තමයි සම්බන්ධ කරන්න වෙන්නේ. දිග ඉරයි කෙටි ඉරයි ධනාංගය සහ ඍණාංගය එකම විදුලි ධාරාව හැම බල්බ් එකක් කරාම යන විදිහටයි මේකේ සම්බන්ධය තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා දැන් සමාන්තරගතව බල්බ් කොහොමද සම්බන්ධ කරන්නේ? ඒකෙදි සපයන විදුලි ධාරාව බෙදිලා යන විදිහට තමයි මේ සම්බන්ධය තියෙන්නේ. මෙහෙම බල්බ් එක තියෙනවා නම් බල්බ් තුනක් සම්බන්ධ කරලා සමාන්තරගතව මේ විදිහට එක බල්බ් එකක් මේ අනිත් බල්බ් එක තව බල්බ් එකක් ගත්තොත් දැන් මේ ටික එකිනෙක සමාන්තරගතව සම්බන්ධ කරනකොට කරන්නේ මේකට ලැබෙන සැපයුම විදුලි ධාරාව බෙදිලා යන විදිහටයි වයර් සම්බන්ධ වෙන්නේ. මෙහෙම බැටරි එකකින් විදුලිය දෙනවා කියලා හිතමුකෝ. මෙහෙම බැටරි එකකින් විදුලිය දෙනවා. මෙතන ඉඳලා එන වයර් එක එන්න මෙහෙම ආවා.
මේකෙන් එක බල්බ් එකක පිත්තල කොටසට සම්බන්ධ කරා. අනිත් එකෙත් පිත්තල කොටසට සම්බන්ධ කරා. තුන්වෙනි බල්බ් එකෙත් පිත්තල කොටසට සම්බන්ධ කරා. දැන් එකම තැනින් මෙහෙම තුනට බෙදුණා. ඊට පස්සේ ඊයම් කොටස් ටිකෙන් එන වයර් ටික එකට සම්බන්ධ වෙනවා. ඒක ඍණාග්‍රයට ගේනවා. මේ තියෙන එතකොට සමාන්තරගතව බල්බ් සම්බන්ධ කළා. දැන් මෙතෙන්දී අර සපේන විදුලි ධාරාව මෙහෙම එන විදුලි ධාරාව බලන්න මෙන්න මෙතෙන්ට ඇවිල්ලා කොටස් තුනකට බෙදෙනවා. ඒක බෙදිලා තමයි බල්බ් වලට ගිහින් තියෙන්නේ. ආයෙත් මේ පැත්තෙන් ඇවිල්ලා එකතු වෙලා මෙතෙන්දී තමයි නැවත අර මුල් ධාරාව හැදෙන්නේ එකතු වුණාට පස්සේ. මේකේ තියෙන විශේෂත්වය විදුලි සැපයීමෙන් බැටරියෙන් දෙන විදුලිය මේ මෙතෙන්දී බලන්න කොටස් වලට බෙදිලා තමයි ගිහින් තියෙන්නේ. මේ මෙතන සපයපු ධාරාව බෙදිලා එක එක බල්බ් එක හරහා ගිහිල්ලා. ඉතින් මේක සංකේත වලින් යනදොත් මෙන්න එක බල්බ් එක මෙන්න අනිත් බල්බ් එක මේ තුන්වෙනි බල්බ් එක සංකේතයේ ඇඳලා අර විදිහටම ලැබෙන ධාරාව බෙදිලා යන විදිහට තමයි සම්බන්ධය දෙන්න ඕන. මේක බල්බ් එකක් සම්බන්ධ කරා. මේ අනිත් බල්බ් එක මේ පැත්තෙම තේ විදිහටම එකට සම්බන්ධ කරනවා. මෙතෙන්ට තමයි එතකොට විදුලි සැපයීම දුන්නාම බෙදිලා යන්නේ. දැන් මේ විදුලි සැපයීම මේ මෙතෙන්ටම දෙන්න ඕනේ කියලා ගන්න නැහැ. මෙහෙන් දුන්නත් දැන් මේ වයර් දෙක මෙහෙන් සම්බන්ධ කරත් වෙනසක් නැහැ. ඒත් මේකමයි ප්‍රතිඵලය. මෙහෙම සම්බන්ධ කරත් ඒත් අර ලැබෙන විදුලි ධාරාව එහෙම මේ බෙදීගෙන යනවා. කොහොම වුණත් පුළුවන්. අපි අර කැඳලා තියෙන විදිහටම අදිමු. මෙතනින් සැපයීම දුන්නා. මේ විදිහට මෙහෙන් එන විදුලි ධාරාව එතකොට මේ බෙදිලා ගිහින් තියෙනවා. බල්බ් වලට බෙදිලා ගමන් කරලා තියෙන්නේ. එතනින් ආයෙ බෙදලා එළියට යනවා. ඒතර සමාන්තරගතව බල්බ් සම්බන්ධ කරාම තියෙන ලක්ෂණය තමයි ඒ සපයන විදුලි ධාරාව බෙදිලා එක එක බල්බ් එක හරහා යනවා. සමාන්තරගත සම්බන්ධයකදී. ඒතර බලන්න ඔයගොල්ලන්ගේ රූප දෙක හරිද කියලා. ඒකේ අර දෙවෙනි රූපේ සමාන්තරගත බල්බ පද්ධති කියන එකේ දකුණු පැත්තේ ඉඩක් තියෙනවනේ. එතන මේ සංකේත වලින් ඇඳලා තියෙන රූපය මේ රූපය දැන් ලකුණු කරගන්න. සමාන්තරගත බල්බ් සම්බන්ධය. ශ්‍රේණිගත සමාන්තරගත ආකාරයට බැටරි වගේම බල්බ් සම්බන්ධ කරන්නත් පුළුවන්. එතන ඊළඟට තියෙනවා මේ ශ්‍රේණිගත බල්බ පද්ධති කියලා මේ පහත ආකාර වලට පරිපථ තුනක් සකස් කරන්න කියලා. එතන තියෙන පරිපථ තුන බැලුවොත්
A කියන එකේ තියෙනවා ශ්‍රේණිගත බල්බ් දෙකක්, ශ්‍රේණිගත වියලි කෝෂ දෙකක්. ස්විච් එකක් හරහා සම්බන්ධ කළා. B කියන එකේ තියෙන්නේ තනි බැටරියක්, තනි බල්බ් එකක් ස්විච් එකක් හරහා සම්බන්ධ කළා. C කියන එකේ තියෙනවා බල්බ් දෙකක් ශ්‍රේණිගතව තනි බැටරියකට සම්බන්ධ කළා. ස්විච් එකක් හරහා. දැන් මේකේ A B C පරිපථ තුනම ස්විච් එකවර සංයුත කරන්න. ඒ කියන්නේ මේ පරිපථ තුනක් හදලා තියෙන්නේ. මේකේ ස්විච් තුන එකවරම සංයුත කරනවලු. දැන් ABC පරිපථ තුනම ස්විච් සංයුත කරාම නිරීක්ෂණය කරන්නලු බල්බ් වල දීප්තිය. නිරීක්ෂණ වන බල්බ් වල දීප්තිය ගත්තොත් දැන් ඉස්සෙල්ලාම අපි ඔය B කියන පරිපථය පොඩ්ඩක් බලන්න. දැන් B කියන පරිපථයේ තියෙන්නේ එක බල්බ් එකක් එක බැටරියකට සම්බන්ධ කරලා තියෙන්නේ. C වලදී එක බැටරියක් ශ්‍රේණිගත බල්බ් දෙකකට සම්බන්ධ කළා. දැන් එතෙන්දී B තනි බල්බ් එකක් එක බැටරියකින් සම්බන්ධ කරාම දීප්තිමත්ව දැල් වෙන්න පුළුවන්. හැබැයි එක බැටරියෙන් බල්බ් දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් දීප්තිය අඩු වෙනවා. ඊට පස්සේ ඒ බල්බ් දෙකට බැටරි දෙකක් ආයේ සම්බන්ධ කරොත් අර B වල වගේ දීප්තියක් එන්න පුළුවන්. ඒ කියන්නේ නැවත දීප්තිය වැඩි වෙනවා. මොකද බැටරි දෙකකුත් දැන් දාලා තියෙනවා. එතන මේකේ බැලුවොත් එහෙම A වලයි B වලයි දීප්තිමත්ව බල්බ් දැල් වෙන්න පුළුවන්. C වලදී බල්බ් වල දීප්තිය අඩු වෙනවා. මේක තේරුම් ගන්න පුළුවන් මුලින්ම B කියන පරිපථයෙන් පටන් ගත්තොත්. දැන් B අලුත් බැටරියක් එක බල්බ් එකකට සම්බන්ධ කරොත් දීප්තිමත්ව දැල් වෙනවා. ඊට පස්සේ C කියන එකට ගියොත් A බල්බ් එක වගේම තවත් බල්බ් එකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා අර බැටරියටම හයි කරනවා. ඒතර අනිවාර්යයෙන්ම දීප්තිය අඩු වෙනවනේ. ඊට පස්සේ බැටරි දෙකක් දැම්මොත් දැන් දීප්තිය වැඩිවීමක් වෙනවා. ඒ නිසා මේකේ නිරීක්ෂණය වල බල්බ් වල දීප්තිය කියන එකේ A B දීප්තිමත්ව දැල් වේ කියලා දාන්න පුළුවන්. A සහ B වල දීප්තිමත්ව දැල් වේ. අර නිරීක්ෂණය වන බල්බ් වල දීප්තිය කියලා තියෙන තැන A ඉස්සරහින් ලියන්න දීප්තිමත්ව දැල් වේ. B ඉස්සරහින් ලියන්න පුළුවන් දීප්තිමත්ව දැල් වේ. C වල දීප්තිය අඩුය. ඒතර මේකට අනුව බල්බ් ගාන වැඩි වෙනකොට දීප්තිය අඩු වන නමුත් කෝෂ ගණන වැඩි කළ විට දීප්තිය මුල් ආකාරයටම පවත්වා ගත හැකි වේ. බල්බ් ගාන වැඩි වෙනකොට දීප්තිය අඩු වෙනවා. දැන් B වලින් C වලට යනකොට දීප්තිය අඩු වෙනවා. හැබැයි A වලදී කෝෂ ගාන වැඩි කරන නිසා ආයෙත් B වල තියෙන දීප්තිය ගන්න පුළුවන්. ඒ නිසා බල්බ ගාන වැඩි වෙනකොට දීප්තිය අඩු වෙන නමුත් කෝෂ ගාන වැඩි කළ විට දීප්තිය මුල් ආකාරයට පවත්වා ගැනීමට හැකි වේ. වැඩි වෝල්ටීයතාවයක් ඇති පොදු විභව සැපයුමකින් අඩු වෝල්ටීයතාවයක් සහිත බල්බ කීපයක් දල්වා ගැනීමට බල්බ කොම සම්බන්ධ කරන්න ඕනේ කියලා තමයි ලියන්න තියෙන්නේ. කියන්නේ වැඩි වෝල්ටීයතාවයකට අඩු වෝල්ටීයතාව තියෙන බල්බ් ගොඩක් සම්බන්ධ කරන්න නම් ඒ බල්බ් ටික ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් අර ලොකු වෝල්ටීයතාවයෙන් ඒ බල්බ් ටික අඩු වෝල්ටීයතාව තියෙන බල්බ් ටික දැල්ව ගන්න පුළුවන්.
එහෙනම් ඔකේ වාක්‍ය සම්පූර්ණ වෙන්නේ වැඩි වෝල්ටීයතාවයක් ඇති පොදු විභවසපයමකින් අඩු වෝල්ටීයතාවයක් සහිත බල්බ කීපයක් දල්වා ගැනීමට බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරයි. ඒකෙම තියෙනවා බලන්න සමාන්තරගත බල්බ පද්ධති. අපි දැන් මේ ගැන කිව්වා. එතන පෙන්නලා තියෙනවා A B C කියලා ඒකෙත් බල්බ පද්ධති 3ක්. A වල එක බල්බ් එකක් එක බැටරියකින් දල්වනවා. C වලදී බල්බ් දෙකක් එක බැටරියකින් දල්වනවා. B වලදී බල්බ් 3ක් එක බැටරියකින් දල්වනවා. හරි. දැන් ඕක නිරීක්ෂණ ලියන්න තියෙන්නේ. මේක ඕගොල්ලෝ දැන් මෙතන තියෙන බල්බ පද්ධති 3යි ඉස්සලා 4 වෙනි පිටුවේ තියෙනවනේ බල්බ පද්ධති 3ක්. ස්විච් නැති වුණාට කමක් නැහැ. බැටරි දෙකකුයි මේ බල්බ 3කුයි හොයාගත්තාම මේ පරිපථ ටික ඔක්කොම අමුණලා වයර් වලින් අමුණලා මේක හදලා බලන්න පුළුවන්. ස්විච් එකක් ඕනේ නැහැ. එතකොට මේ 4 වෙනි පිටුවේ තියෙන ABC පරිපථ 3යි 5 වෙනි පිටුවේ තියෙන මේ සමාන්තරගත බල්බ පද්ධති කියලා තියෙන ABC පද්ධති 3යි අමුණලා දැන් මේ සමාන්තරගත බල්බ පද්ධති වල නිරීක්ෂණය කියන එකේ මේක කරලා බලලා A B C වලදී බල්බ වල දීප්තිය සමානද අසමානද මොකේද වැඩි වෙන්නේ මොකේද අඩු වෙන්නේ අන්න ඒක හොයලා ලියන්න ඕන. ඒතර මේකට ටෝච් බල්බ් 3කුයි බැටරි 2කුයි තිබුණා නම් ඇති. ඉතින් ඕක වඩා පහසුවෙන් කරගන්න ඕන නම් අර ඔය ටෝච් බල්බ් හයි කරන්න පුළුවන් පොඩි හෝල්ඩර් තියෙනවා. ඔය ඉලෙක්ට්‍රොනික බඩු ගන්න කඩවල වල එහෙම තියෙනවා. ඒ නැතත් ඉතින් මේක මේ බල්බ් 3 වයර් එකෙන් අමුණ ගන්න පුළුවන්. වඩා ලේසි අර හෝල්ඩර් 3ක් ගත්තොත් එතකොට බල්බ් එක හෝල්ඩර් එකට හයි කරලා හෝල්ඩරේ වයර් දෙකට කෙලින්ම අමුණ ගන්න පුළුවන්. හරි. මේ ක්‍රියාකාරකම කරලා බලලා නිරීක්ෂණය ලියන්න. නිගමනය අපි පස්සේ ලියමු. මේක විතරක් නෙමෙයි එතකොට 4 වෙනි පිටුවේ තියෙන ඒ බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරපු එකත් අමුණලා බලන්න කොහොමද දීප්තිය ලැබෙන්නේ කියලා. ඊට අමතරව ඕනනම් දෙවෙනි පිටුවේ තියෙන බැටරි ගාන වැඩි කරලා කරන පරීක්ෂණයත් කරලා බලන්න පුළුවන්. හරි. ඔය ටික ගෙදරදී තනියම කරන්න. මොකද මේවා කරලා බලන්න අපි මේ දැන් කතා කරපු ටික තනියම කරන්න පුළුවන් සරල ක්‍රියාකාරකම් ටිකක් තියෙන්නේ. හරි. ඒක කරලා උත්තරේ ලියලා තියන්න අනිත් දවසේ කතා කරද්දී උත්තරේ එන සතිය අපි නැවත හම්බෙලා ඊට ටික කතා කරමු. සාමාන්‍ය විදියට ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පන්තියක් තියෙනවා. එහෙනම් අදට මේ ටික කළා අපි ඉවර කරමු. අපව කරපු ටික නැවත කියවලා බලන්න. හැමෝටම ආයුබෝවන්. ඒ වගේම සුබ රාත්‍රියක්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. එතකොට ලබන සර් එතකොට ලබන සතියේ මේ ටියුට් එක ආයුබෝවන්. ටියුට් එක අරගෙන ඉන්න සාමාන්‍ය පන්තියට එනකොට Thank you sir. මොකද මේ පන්තියේ මේක කරන්න නැතුණාට මේ පැමිණීම් මාක් කරන්න මේ ටියුට් එක ඕන. සාමාන්‍ය පන්තියට මේක අරන් ඉන්න. thank you sir. Thank you sir. Good night sir. Good night sir.